බලංගොඩ ආනන්දමෛත්‍රිය හිමි රචිත ගෞතම බුද්ධ චරිතය ශ්‍රවණ ග්‍රන්ථය පරිනිර්වාණ වර්ෂය පාටික පුත්‍රයාගේ පෙළහර දක්නට රැස් වූවන්ගේ සමාගමය ඉසල්පුර සුනක්කත්ත නම් ලික්ෂවියෙක් සස්නෙහි පැහැදී පැවිදි වීය. හේ භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් ගෙන වඩා දිවස් ලද්දේ දිව කනත් ලබන්නට පිළිවෙත් විචාලේය. පෙර පැවිදි කෙනෙකුගේ කම්මුලට ගසා බිහිරි කළ පවින් ඔහුට දිවකන් නොලැබෙන බව දුටු භාග්‍යවතුන් වහන්සේ එයට පිළිවෙත් නොවදාළසේක. භාග්‍යවතුන් වහන්සේ තමාට දිවකන් ලබනුවට පිළිවෙත් නුදුන්නේ ඊර්ෂ්‍යාවෙන් වරදවා සිතූ සුනක්කත්ත තෙම භාග්‍යවතුන් වහන්සේ කෙරේ වෛර බැන්දේය. භාග්‍යවතුන් වහන්සේ බුළු ජනපදයෙහි උත්තරකා නම් නිගමෙහි වසන සමයෙහි දිනක සුනක්කත්ත තෙම එහි බලු තපස් කරන කෝරක්කත්තිය නම් තීර්ථකයෙකු දැක මේ රහතෙක සිටිය. භාග්‍යවතුන් වහන්සේ ඒ දෙක ඔහු සිතූ සැටි වරදය ඉවදාරා කෝරක්කතිතිකයා රහතක් වුණු වන බවත් තව සත් දිනකින් අධිකාහාර සේවන හේතුවෙන් මිය කාලයංජක අසුර නිකායෙහි උපදනා බවත් මල කල මිනිසුන් ඔහු බීරණත්තම්බ නම් සොහොනට ඇද දමන බවත් වදාළසේක. සුනක්කත්ත තෙම කෝරක්කත්තියා වෙත ගොස් ඒ පවත් කීය. හේ ඒ කතාව බොරු කරමිහි සිතා නිරාහාරව සිටියේය. සත්වන දා ඔහුගේ උපස්ථායකයෙක් සත් දිනක් මා අප ශ්‍රමණයන් වහන්සේ ගෙට නොවැඩිසේකැ කියා මිහිරි බොජුන් ගෙන්නාගෙන ගොස් ඔහු ඉදිරියේ තැබීය. නිර්ග්‍රන්ථ තෙම ඒ භෝජන දැක ශ්‍රමණ ගෞතමයන් කී දෑ සැබෑ වතත් බොරු වතත් හා සුවසේ මලත් මැනවෑ ඉසිතා නොදිරවා ගත හැකි තාක් හා දිරවා ගත නොහැකිව මිය කාලකංජක අසුර නිකායෙහි උපන. ඔහු මල සිරුර වෙන අතක ඇද දමන්නට තීර්ථකයෝ උත්සාහ කළේ නොහැකිව බීරණත්තම්බ සොහොනටම ඇද එතැනින් එය නොසෙලවිය හැකි බව එහිම ලා ගියහ. සුනක්කත්තයා මෙය දැක විස්මිතව ඔබ කාලකංජක අසුර නිකායේ උපන් සැබෑද? ඒ මල සිරුරින්ම පිළිවිසි. භාග්‍යවතුන් වහන්සේ අසුරයා ඔහු සිරුරට ආවිෂ්ඨ කරවා ඔහු අසුර යෝනියේ උපන් බව කියවූ සේක. නැවත කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර කූටාගාර ශාලායෙහි වසන සේක. එනුවර කලාරමට්ටුක නම් නිගණ්ඨයෙක් වෙසේ. සුනක්කත්ත මහණ වූ කරා ගොස් පැන පුළුවත. හේ අවසර නැතිව ප්‍රශ්න විචාරෙහිය ඉපලවාපීය. සුනක්කත්තයා රහතකුට ද්‍රෝහ කෙලෙමි ඉබියව ඔහු කමා කැරවීය. භාග්‍යවතුන් වහන්සේ සුනක්කත්තයාගේ ක්‍රියා දැක ඔහු මිත්‍යා තපෝවෘත රක්නානෝ රහතකු රහතැයි වරදවා ගැනීමේ දොස් දැක්වූ සේක. කලාරමට්ටුක අද මිත්‍යා තපස් කොට ලාභයෙන් යශසින් පිරිහී මෙලේය. තවද විසල්පුර පාටික පුත්‍ර නම් නිර්ග්‍රන්ථයෙක් ලාභයෙන් යසසින් අගපත්ව වෙසේ. හේ භාග්‍යවතුන් වහන්සේ හා වාද කැර පෙළහර කැර පරදවනු සමත් බවත් මහා පිරිස් මැදදී කියයි. ඇතැම් නුවරු මේ කියන්නේ හැකි බැවින්මය. මේ රහතෙක ඉසිතා ඔහුට මහත් සත්කාර කළහ. සුනක්කත්ත තෙම පාටික පුත්‍රයාගේ කතාව අසා ඔහු කරා ගියේය. කුස් භාග්‍යවතුන් වහන්සේ හා වාදයට සැරසියකු සේ හගවන්නටත් තමා භාග්‍යවතුන් වහන්සේ වාදයට අව නොදී අන් තැනකට ගෙන යන බවත් කියා ඔහු කොළඹවා ආයේය. හේ භාග්‍යවතුන් වහන්සේ කරා අවුත් පාටික පුත්‍රයා ඔබ වහන්සේ හා පෙළහර කරන බව කීයේය ඉදැනීය. තමා බුද්ධ ය යන කතාව නොහැර ඔහු තමන් වහන්සේ කරා ය නොහැකි බව භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. වහන්ස ඔය වදාළ බස රැක්ක මැනව ඉසුනක්කත්ත කීය. කුමට එසේ කියහිද? භාග්‍යවතුන් වහන්සේ අසා වදාළහ. ඔහු තමා බුදු වූයේ යන කීමත් දෘෂ්ටියක් නොහැර සිය විසින් පෙනී හෝ නොපෙනී සිංහ ව්‍යාඝ්‍රාදී වේශයකින් හෝ භාග්‍යවතුන් වහන්සේ වෙත ආවොත් භාග්‍යවතුන් වහන්සේ ඔය වදාළ වචනය බොරු වේ. එවිට භාග්‍යවතුන් වහන්සේට මම බොරුයෙන් නිග්‍රහ කරමි කීය. තමන් වහන්සේ වදාළ දෑ බොරු නොවන බව භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ එදා පස්වරු පාටික පුත්‍රයාගේ ආරාමයට වැඩිසේක. සුනක්කත්ත තෙම විසල්පුරදී ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේත් පාටික පුත්‍රයාගේත් ප්‍රාතිහාර්ය බලමහ කීය. මහජනයා පාටික පුත්‍රයාගේ ආරාමයෙහි රැස් වූහ. පාටික පුත්‍ර තෙම කලින්ම මේ පවත් අසා බිය වැද පලා ගොස් තිම්බරුක පරිව්‍රාජකයාගේ ආරාමයට වැද එහි සැඟවෙන තැනක් සොයා බලා ආරාමයේ පිටිපස කුඩා ලැහැබක ගලක් මත්තේ වුන්නේය. මේ අන්ධබාල තැනැත්තේ කිසිවකුගේ පෙරත්තෙන් ඉදින් ආයේ නම් ඔහුට වන්නේ මහත් විනාශයක ඉදැන භාග්‍යවතුන් වහන්සේ ඔහු හුන්කල ඇද ඇලේවා ඊටු සේක. එසේ මැවීය. මහජනයා පාටික පුත්‍රයා සොයන්නේ ඔහු තිම්බරුක පරිව්‍රාජකයාගේ ආරාමයෙහි ඉඳිතැයි අසා ඔහු කැඳවා පණිවුඩ යැවීය. හේ එමි කියා හුන්කලෙහිම ඇලේ. ඒ පුරුෂ තෙම ඉදැන ගොස් මහජනයාට ඒ බව කීය.
භාග්‍යවතුන් වහන්සේ ඔහු තමන් වහන්සේ දක්නට ඊමට නොසමත් බව වදාළසේක. එකල ලිච්ඡවී ඇමතියෙක් පාඨක පුත්‍රයා කරා ගොස් ඒ පවත් කියා ඔහු ගෙන එන්නට තත් කොටත් බැරිව ඔහු රැස් වූ පිරිසට ඒ බව කීය. ඔහු තමන් වහන්සේ දක්නට ඊමට නොනිසි බවත් කිසිවකුට ඔහු නොගෙනා හැකි බවත් භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. ශාලිය නම් දාරුපත්තිකයෙකුගේ අතවැස්සෙක්ය අසා මම ඔහු ගෙනෙන්නෙමි කියා ගොස් උත්සාහ කෙළේ. උන් තැනින් නැගී සිටින්නටද නොහැකිව ගලෙහිම ඇලී ඉන්නහු දැක ඔහුට බැන වැදී අවුතේ පවත් මහ පිරිසට සැලකෙළේය. භාග්‍යවතුන් වහන්සේ පාටික පුත්‍රයා එහි ඊමට අසමත් බව වදාරා පිරිසට දම් දෙසූසේක. දේශනාවසානයේදී සුවාසු දහසක් ප්‍රාණීහු සත්‍යාධිගමය කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තේජෝ ධාතු සමාපත්තියට සමවැද අහස් නැග රස් විහිදුවා බැබලී මෙසේ පෙළහරක් කොට කූටාගාරශාලා විහාරයට වැඩිසේක. අන්තිම වස බේලුව ගමෙහි ලොහිත පක්ඛන්දිකා රෝගය වැළඳීම. භාග්‍යවතුන් වහන්සේ අම්බපාලි වනයෙන් නික්ම බේලුව ගමට වැඩ කැටුව ගිය භික්ෂුණට විසල්පුර හාත්පස යහළු භික්ෂූන් ගේ සෙනසුන්හි වස් එළැබෙන්නට නියෝග කොට තමන් වහන්සේ බේලුව ගමෙහි වස් එළැබිසේක. එහිදී තව දස මසකින් පිරිනිවන් පාන්නෙමි ඊටාගත්සේක. මිසමෙහි භාග්‍යවතුන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා රෝගයක් ඇතිවීය. සක්දේව රජ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීම. එය දැනගත් සක්දේව රජ රාත්‍රියෙහි එහි මිනිස් වෙසින් පැමිණ සිය අතින් භාග්‍යවතුන් වහන්සේ වහගේ පා මිරිකුයේය. මේ කවුරුද? ඊ බුදුරජාණන් වහන්සේ විචාල කල මම ශක්‍ර වෙමි සක්දේව කීය. කුමට ආයෙහිද? ඊ බුදුරජාණන් වහන්සේ ඇසූසේක. වහන්ස ගිලන් වූ ඔබට උපස්ථානයට යැයි සක්දේව කීය. ශක්‍රය මිනිස් ගඳ යොදුන් සියක පටන් ගෙලේ බැඳි කුණපයක් මෙන් දෙවියනට ඉසිලිය නොහේ. ඔබ යන්න මට ග්ලානෝපස්ථානයට භික්ෂූව ඇතැයි ඊ බුදුරජාණන් වහන්සේ වදාළසේක. වහන්ස මම් යොදුන් 84000ක් තරම් ඉහළ සිට ඔබේ ශීල සුගන්ධය ආග්‍රාණය කොට ආමි. මමම උපස්ථාන කරන්නේ යැයි සක්දේව කීය. මෙසේ කියා හිතෙම භාග්‍යවතුන් වහන්සේගේ ශරීර වළංජන භාජනය අනෙකුට අල්ලන්නටත් නොදී සිය හිසේම තබා ඉවතගෙන යන්නේ මුව හැකිලීම් පමණකුත් නොකෙලේය. සුවඳ බඳුනක් ගෙන යන කලක මෙන් ඉතා සතුටින් ගෙන ගියේය. භාග්‍යවතුන් වහන්සේද වීරයෙන් ඒ රෝගය මැඩ පවත්වා තව දස මසක්ම එය මතු නොවන ලෙස සමාපatti බලයෙන් යටපත් කළසේක. භාග්‍යවතුන් වහන්සේ ගිලන් බැවින් නැගී සිටි පසුම ශක්‍රය නික්ම ගියේය. ශක්‍රයාගේ උපස්ථාන ගැන භික්ෂුන් අතර කතා ඇති වූ විට භාග්‍යවතුන් වහන්සේ ඒ මුල් කොටගෙන සාහු දස්සන මරයාණන් ආදී ගාථා වදාළසේක. බුදු සසුනේ ගුරුමුෂ්ටි වශයෙන් සැදීව කිසිත් නැති බව. යට කී පරිදි ගිලන් බැවින් නැගී සිටි භාග්‍යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම වෙහෙර අද්දර සෙවෙනෙහි පනවන ලද අස්නෙහි වැඩහුන්සේක. අනද තෙරණුවෝද එහි පැමිණ පසෙක වුන්හ. එසේ හිඳ භාග්‍යවතුන් වහන්සේගේ අසනීපය දැක්මෙන් තමන් තුල බලවත් ශෝක ඇති වූ බවත් භාග්‍යවතුන් වහන්සේ පශ්චිමාවවාදය වදාරා මිස නැතහොත් පිරිනිවන් නොපානසේ සිටීමෙන්ම යන්තම් අස්වැසිල්ලක් ඇති කරගත හැකි වූ බවත් කීහ. ඒ විට භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ධර්මය කිසිත් සැඟවිල්ලක් නොකොට සියල්ලම එළිදරව් කොට වදාළ බව පවසා ආත්මය තමාම ධර්මයම පිහිට කොටගෙන විසිය යුතු බව විස්තර කොට වදාළසේක. ධර්මාරාම භික්ෂු බේලුව ගමින් සැවැතට වැඩීම. ඉක්බිති වස් කාලයෙන් පසු බේලුව ගමින් නික්ම සැවැත් පුරයට වැඩ එහි උසූසේක. එහිදී පිරිනිවන් පෑමට මාස 4ක් තිබියදී තව මාස 4කින් මගේ පිරිනිවීම වෙතැයි වදාළසේක. ඒ ඇසූ නොයෙක් දහස් ගණන් භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ පිරිවරා හැසිරුණහ. පෘථග්ජන භික්ෂූහු කඳුළු පිරුණු ඇසැත්තෝ වූහ. රහත්නට ධර්ම සංවේගය පහළ විය. සියලු භික්ෂූහු කුමක් කරමෝදැයි සිත සිතා සමූහ වී හැසිරෙන්නෝ වූහ. එහෙත් ධර්මාරාම නම් භික්ෂුවක් භික්ෂුන් වෙතද නොයයි. ඇවැත්නි කිමෙක්ද යන් භික්ෂුන් ඇසූ විට පිළිතුරුද නොදී භාග්‍යවතුන් වහන්සේ ධර්මාන කල්හිම රහත් වන්නෙමි. ඉහුදෙකලාව වසමින් බුද්ධ වචනය ආවර්ජනය කරයි. සිතයි. නැවත සිහි කරයි. භික්ෂූහු ගොස් ධර්මාරාම තෙරුන් තුල ඔබ වහන්සේට ස්නේහ මාත්‍රයකුත් නැතැයි බුදුරජාණන් වහන්සේට දැන්වූ. ඒ විට භාග්‍යවතුන් වහන්සේ ධර්මාරාම තෙරුන් කැඳවා ඒ සැබෑද ඊ විචාලසේක. ධර්මාරාම තෙරණුවෝ තමන්ගේ අදහස කීහ. භාග්‍යවතුන් වහන්සේ සාදුකාරදී මහණෙනි මට ස්නේහ ඇති තවත් අන්‍ය භික්ෂුවක් ඇතනම් ඔහු ධර්මාරාම භික්ෂුමින් විය යුතුය. මල් සුවඳ ආදියෙන් මා කුදන්නෝ ප්‍රදාන පූජායෙන් කුදන්නෝ නම් නොවේ. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපද නාහුම මා ප්‍රදාන පූජායෙන් කුදන්නෝ නම් වෙති ඊ වදාළසේක.
කාර්තික පෞර්ණමි දිනයෙහි සැරියුත් තෙරුන් පිරිනිවන් පෑම. බුදුරජාණන් වහන්සේ සෙවැත්පුර වසන සමයෙහි සැරියුත් තෙරණුවෝ දිනක් තමන් ජීවත් විය හැකි කාලය බලා තව ජීවිත කාලය සතියක ඉදනමෝ සමදෘෂ්ටියෙහි පිහිටුවා තමන් උපන්ජයේදීම පිරිනිවන් පෑ යුතුයැයි සනිටුහන් කොට භාග්‍යවතුන් වහන්සේට ඒ බව දන්වා වැඳ අවසරගෙන මහත් භික්ෂු පිරිසක් හා තමන්ගේ උපන් ගම වූ නාලක නම් ගමට වැඩියහ. උන්වහන්සේ වදාළ බණ අසා මොහු සෝවාන් පෙළෙහි පිහිටියහ. එදා අලුයම්හි සැරියුත් තෙරණුවෝ පිරිනිවන් පෑහ. ආයුෂ්මත් චුන්දස්තවිරයන් වහන්සේ සැරියුත් තෙරුන්ගේ පාත්‍ර සිවුරුද ධාතු ඇතුළත් පෙරහනදගෙන ජේතවනයට පැමිණ ආනන්ද තෙරුන් කැටුව භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. භාග්‍යවතුන් වහන්සේ ධාතු බහාලෝ පෙරහන පිළිගෙන සැරියුත් තෙරුන්ගේ ගුණ වදාරා ඒ ධාතුන් නිදන් කොට ඡාත්‍යක් කරවා ඉක්බිති භික්ෂු පිරිස පිරිවරා රජගහ පුරයට වැඩිසේක. මුගලන් තෙරුන් පිරිනිවන් පෑම. මුගලන් තෙර දෙව්ලොවද නිරේද ඇවිද අවුත් සත්වයන් කළ පින්පව් හා ඒවායේ විපාක මිනිසුන්ට කියයි. එහෙයින් මිනිස්සු ශ්‍රමණ ගෞතමයන්ට මහත් සත්කාර කරති. ඒ බැවින් මුගලන් තෙරහු මරා දැමීම යුතුය කියා තීර්ථකයෝ කුමන්ත්‍රණ කළහ. ඉක්බිති ඔහු සිය දායකයන්ගෙන් සමාදන් කොට කහවණු 1000ක් ලබා පල් සොරුනට දී ඒ සමයෙහි කාලසිලා පර්වතයෙහි උසූ මුගලන් තෙරුන් මැරීමෙහි ඔවුන් මෙහි වූහ. සොරුද එහි ගොස් උන්වහන්සේගේ වාසස්ථානය පිරිවැරූහ. උන්වහන්සේ ඒ බව දැන සුවිය රිද්දි බලයෙන් කෙසි සිදුරින් නික්ම වැඩියහ. සොරහුද තෙරුන් නොදැක ගොස් තවත් දිනක අවුත් එසේම වැටලූහ. එදා පන්සලෙහි කැණිමඩල බිඳ අහස් නැග වැඩියහ. මෙසේ එදේ වරෙහිම සොරුනට සිය අදහස සිදු කළ හැකි නොවීය. තුන්වන වාරයෙහි තෙරහු තමන් කළ පාප කර්මයක නොවැළැක්විය හැකි සේ විපාකයේ එළඹ සිටි බව දැන පිටත නොගොස් එහිම වුන්හ. එකල සොරු විතුන් වහන්සේ තලා ඇට පොඩි කොට දමා මලහ ඉසිතා පඳුරක් මැත්තේ හෙලා පලා ගියහ. තෙරණුවෝ ධ්‍යාන බලයෙන් ශරීරය ස්ථිර කොටගෙන අහසින් රජගහ පුර වැඩ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ තමන් කාලශිලා ප්‍රදේශයේදී පිරිනිවන් පානා බව දැනූහ. භාග්‍යවතුන් වහන්සේද ධර්මයක් දේශනා කරන ලෙස තෙරුණට වදාළහ. තෙරණුවෝද නොයෙක් සුද්ධි ප්‍රාතිහාර්ය දක්වා බණ වදාරා භාග්‍යවතුන් වහන්සේගේ පා මුල වැටි වැඳ අවසරගෙන කාලශිලා වනයට වැඩ එහිදී පිරිනිවන් පෑහ. මෙය වූයේ සැරියුත් තෙරණුවන් පිරිනිවුණු තන් පටන් දේ සතියකින් පසු අව පසළොස්වක දාය. සැවතින් රජගහ පුර වැඩීම. බුදුරජාණන් වහන්සේ මුගලන් තෙරුන්ගේද ධාතුන් ගෙන චෛත්‍යයක් කරවා රජගහ පුරයෙන් පිටත්ව පිළිවෙලින් වඩනාසේ ගංගානදී තීරයට පැමිණ එහි හිඳ සැරියුත් මුගලන් දෙනමගේ පිරිනිවීම මුල් කොටගෙන බණ වදාරා නැගී සිට එහි දකුණු දිග උක්ක වේලා නිගමයට වැඩිසේක. චාපාල චෛත්‍යයේදී මරුගේ ආයාචනය. ඉසල් පුර වැඩීම. ඉන් නික්ම වඩනා භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි විසල් පුරයට සම්ප්‍රාප්තව එහි පිඩු පිණිස හැසිර සවස් වේලෙහි චාපාල චෛත්‍යය වෙත එළඹුණසේක. එළඹ පැන වූ අස්නෙහුන් සේක්. එහිදී ආනන්ද තෙරුන් අමතා සතර සුර්දිපාදයන් වැඩ තැනැත්තහු විසින් කැමැතිනම් කල්පයක් හෝ එයට වැඩියක් කල් සිටිය හැකි බව තුන් වරක්ම වදාළසේක. අසවත් මරු ආනන්ද තෙරුණට භයංකර අරමුණක් දැක්වීමෙන් උන්වහන්සේ එය බලා හොන්හ. භාග්‍යවතුන් වහන්සේට තව දීර්ඝ කාලයක් වැඩ ඉන්නා ලෙස ආයාචනය කිරීමට අමතක විය. ඉක්බිති ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ අවසරගෙන ගොස් රුක් මුලක හොන්හ. ආනන්ද තෙරුන් නික්ම ගිය නොබෝ වේලාවකින් වසවත් මර භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ පසෙක සිට පරිනිර්වාණයට කාලය බව දැන්වීය. භාග්‍යවතුන් වහන්සේද මරහු අමතා එතන් පටන් 3 මසක් ගත වූ තැන පිරිනිවන් පානා බව වදාළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ 3 මාසෙහි පමණක් සමවත් සමවැද ඉන්පසු එයට නො සමවදින් නෙමි සිතින් නියම කරගත්සේක. ආයුස් සංස්කාරය හලසේක. එකෙනෙහි බිහිසුණු භූමිකම්පාවක් විය. අහස ගිගුරුම්ද ඇතිවිය. ඒ බව සලකා භාග්‍යවතුන් වහන්සේ ඒ වේලෙහි බුද්ධ මුනි තෙම පුනර්භවය ඇති කරන කර්ම නිරාලයව හැර දැමීය. රණ බිමක මහා යෝධයෙකු සන්නාහයක් බිඳලන්නා සේ විදර්ශනා භාවනායේ ඇලුනේ ශමත භාවනා වශයෙන් සංහිඳුනේ ආධ්‍යාත්මික ක්ලේශ රාශිය බිඳලීය. ප්‍රහීන කෙලෙස් ඇත්තහුට බියෙක් නැත. ඒ බැවින් අභීතවම බුද්ධ මුනිතෙම ආයුස් සංස්කාරය හලේය ඉමේ ප්‍රීති වාක්‍ය පහල කළසේක. භූමිකම්පා හේතු 8 සිදු වූ භූමිචලනය දැක ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් භූමිකම්පාවට හේතු විචාලහ.
එවිට භාග්‍යවතුන් වහන්සේ ධාතු ක්ෂෝභයෙන්ද මහ පින්වතුන්ගේ සුහෘදානුභාවයෙන්ද බෝධිසත්ව වරුන්ගේ ප්‍රතිසන්දියෙහිදීද බිහිවීමේදීද බුදු වීමේදීද දම්සක් පැවැත්වීමේදීද බුදු රදුන්ගේ ආයුස් සංස්කාර හරණයෙහිදීද පරිනිර්වාණයෙහිදීද යන අට කාරණයෙන් පෘථුවි චලනය වන බව වදාළසේක. අනද තෙරුන්ගේ ඉල්ලීම ඒ අසා අනද තෙරණුවෝ ශෝක බරිතව කපක් ජීවත් වන ලෙස ආයාචනා කළහ. ඒ ආයාචනය කළ යුතු වූයේ එයට පෙර ආයුස් සංස්කාරය හරින්නට පළමු වෙන ඊ වදාරා එය ප්‍රතික්ෂේප කොට 3 මාසෙකින් පිරිනිවන් පානා බව වදාළසේක. කූටාගාර ශාලාවට වැඩීම මෙයට පසු භාග්‍යවතුන් වහන්සේ මහ වනයෙහි කූටාගාර ශාලාවට වැඩිසේක. වැඩ විශාලාපුර හාත්පස සිටින සියලු භික්ෂූන් උපස්ථාන ශාලාවට රැස් කරවන්නට අනන්ද තෙරුණට නියෝග කළසේක. භික්ෂූන් රැස් වූ පසු භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩිසේක. එහිදී ඔවුනට සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදාන, සතර සුර්ධිපාද පංචේන්ද්‍රිය, පංචබල, සප්තබොධ්‍යංග, ආර්ය අෂ්ටාංගික මාර්ග යන මේ තමන් වහන්සේම දැන වදාළ බෝධිපාක්ෂික ධර්ම මනාව ඉගෙන පුරුදු පුහුණු කටයුතු බව විශේෂයෙන් වදාරා. මහණෙනි, කරුණාවෙන් ඔබ හැම දෙනාට කියමි. සියලු සංස්කාරයෝ නැසෙන ස්වභාව ඇත්තෝය. එළඹ සිටි සිහි ඇතිව ගුණදම් වඩු. ළඟදී තථාගතයන්ගේ පිරිනිවීම වන්නේය. මෙයින් 3 මාසක් ගිය තැන තථාගතතෙම පිරිනිවෙන්නේය ඊ වදාළසේක. ප්‍රජාවතී ගෞතමී යශෝදරා දෙනම පිරිනිවන් පෑම. මේ සමයෙහිම ප්‍රජාවතී ගෞතමී මහස්තවිරිද එයින් පසු යශෝදරා මහස්තවිරිද යන දෙනමද අවුත් භාග්‍යවතුන් වහන්සේ වැඳ අවසරගෙන පෙළහර පාදම් දෙසා පිරිනිවන් පෑහ. කුසිනාරාව දක්වා ගමන බාණ්ඩ ග්‍රාමයට වැඩීම ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙන් බාණ්ඩ ග්‍රාමයට වැඩිසේක. වැඩ එහිදී ආර්ය ශීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්ති යන සතර ධර්මයන් අනුබෝධ ප්‍රතිවේද නොකිරීම හේතුවෙන් තමන් වහන්සේත් භික්ෂු සමූහයක් දික් සසර හැසුරුණු බවත්, ඉහෙත් දැන්නේ සතර ධර්මයෙන් අනුබෝධ ප්‍රතිවේද කළ බවත්, තෘෂ්ණාව සුන් කළ බවත්, එහෙයින් ඉන්මතු භවයක් නැති බවත් වදාළසේක. එහි වැඩ හිඳමින් ශීල සමාධි විමුක්තියන් පිළිබඳ කතායෙන්ම කල් ගෙවූසේක. අම්බ ග්‍රාමදිය පසු කිරීම එයින් පිටත්ව පිළිවෙලින් හස්තිග්‍රාමය, ආම්‍රග්‍රාමය, ජම්බුග්‍රාමය යන ගම් පසු කොට බෝගනගරයට වැඩ එහි ආනන්ද චෛත්‍ය ස්ථානයෙහි උසූසේක. එහිදී භික්ෂුණට සතර මහා උපදේශයන් වදාළසේක. පාවා නුවරට වැඩීම එහි ටික දිනක් වැස ඉන් පිටත්ව පාවා නුවරට වැඩ එහි චුන්දකාර්මාර පුත්‍රයාගේ අබවනයෙහි වූ විහාරයෙහි උසූසේක. චුන්දකාර්මාර පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වැඩි බව අසා එහි ගොස් වැඳ පසෙක වුන්නේය. ඔහුට බුදුරජාණන් වහන්සේ බණ වදාළසේක. සතුටු වූ චුන්දතෙම දනට නිමන්ත්‍රණය කොට ගොස් පසුදා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මధుර වූ කාද්‍ය භෝජයෙන් සංග්‍රහ කෙළේය. භාග්‍යවතුන් වහන්සේ භෝජනාවසානයෙහි චුන්දයාට අනුමෝදන බණ වදාරා එයින් නික්ම වැඩිසේක. රෝගය මතුවීම පෙර බේලුව ගමදී ලෝහිත පක්ඛන්දිකා රෝගය හටගත් විට භාග්‍යවතුන් වහන්සේ එය දස මසක්ම නොහට ගන්නා ලෙස අදිෂ්ඨාන කොට සමාපatti බලයෙන් වැඩලූසේක. ඒ දස මස ගත වූ බැවින් සැඟවී තිබුණු රෝගය මතුවිය. ඒ මතු වූයේ චුන්දයාගේ දානය වැළඳීමෙන් පසුය. එහෙත් චුන්දයාගේ සිනිඳු වූ බුජුන් වැළඳී හෙයින් රෝගය මුලදී මෙන් බලවත්ව නොනැංගියේය. එභෝජනය නොවැළඳු සේක් නම් එදින රෝගය ඉතා බලවත්ව දරුණු ලෙස නැගෙන්නේය. සමාපatti බලයෙන් එදිනත් එය මැඩ පැවැත්විය හැකි වුවත් බුද්ධ ශරීරය පවා රෝග පීඩාවනට ගොදුරු වන බවට සිය සිරුරම ආදර්ශ කොට පෙන්වා භවය කෙරෙහි සිය සවන් කලකිරුවීමෙහි අදහසින් ටික වේලාවක් රෝගය එසේම තිබෙන්නට ඉඩ හැරිසේක. පුක්කුස නම් මල්ලරාජ පුත්‍රයා පැහැදීම ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂු පිරිස කැටුව කුසිනාරා කුරයට වඩනා සේක් ක්ලාන්ත බව දන්වා මහ රුකක් මුල හිඳගත් සේක. එසේ හිඳ පිපාසා ඇති බව වදාරා අනන්ද තෙරුන් ලවා පැන් බෙන්නා වැළඳුසේක. එකල්හි ආලාරකාලාම තවුසාගේ ශ්‍රාවකයෙක් වූ පුක්කුස නම් මල්ල රාජපුත්‍රයෙක් කුසිනාරාවේ සිට පාවා නුවරට යන්නේ රුක් මුල හුන් බුදුරජාණන් වහන්සේ දැක වැඳ පසෙක හිඳගත්තේය. එසේ හුන් ඔහුට භාග්‍යවතුන් වහන්සේ බණ වදාරා ඔහු ශරණ ශීලයෙහි පිහිටුවා. ඔහු පිදූ රන්වන් මට සිලුටු වස්ත්‍ර දෙකින් එකක් තමන් වහන්සේ පිළිගෙන අනෙක අනන්ද තෙරුණට පිළිගන්නවා ඔහුට බණ වදාළසේක. ඔහු ගිය පසු අනන්ද තෙරණුවෝ තමා ලත් වස්ත්‍රයක් භාග්‍යවතුන් වහන්සේට එළවූහ. බුදුරජාණන් වහන්සේ එකක් හැඳ අනෙක පෙරවූසේක.
එකල උන්වහන්සේගේ ශරීරය එදා වැළඳු විශිෂ්ට ආහාර හේතුවෙනුත් පෙර බුදුවරයන් වැඩි අමා මහ නිවන් පුරට අද ප්‍රවිෂ්ඨ වන්නේ යැයි හටගත් බලවත් සොම්නසිනුත් බුදු වූ දිනෙහි මෙන්ම ගිනිදැල් නැතිව දිලිසෙන ගිනි අඟුරු රැසක් මෙන් අතිශයින් දීප්තිමත්ව බැබළුණේය. කුකුත්තා නදිය කරා වැඩීම ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු පිරිස හා කුකුත්තා නම් නදිය වෙත වැඩිසේක. වැඩ නදියට බැස ජල ස්නානය කොට පැන් වළඳා නැගී නදී තීරෙහි වූ අඹ වනයට එළඹිසේක. ඒ වේලාවෙහි අනග තෙරණුවන් භාග්‍යවතුන් වහන්සේගේ ජල ශාටිකාව නාන කඩ මිරිකමින් ගදෙහි පරක්කු වූ බැවින් සමීපයෙහි සිටි චුන්දක ස්ථවිරයන් අමතා සගල සිවුර සතර පටක් කොට පනවා සිංහ ශේයයෙන් සැතපුණු සේක. ඉක්බිති එහි වැඩි අනග තෙරුන් අමතා බුදුවන දාට පෙරදා සුජාතාව දුන් භෝජනයේද ඒ පිරිනිවන් පාන දිනට පෙරදා චුන්ද කර්ම අරපුත්‍රයා දුන් භෝජනයේද සමඵල බව වදාළසේක. කුසිනාරා පුර වැඩීම ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඉන් පිටත්ව හිරණ්‍යවතී ගඟින් එතෙර වී කුසිනාරා පුරයට වැඩිසේක. වැඩ එහි වූ මල්ල රජුන්ගේ උපවර්තන නම් සල් උයනට පැමිණිසේක. පැමිණ එහි රජුන්ගේ සැතැපීමට සාදා තිබුණ ඇඳ යමක ශාල වෘක්ෂයන් අතුරෙහි තබා පිළියෙල කරන්නට අනඳ තෙරුණට නියම කළසේක. අනඳ තෙරණුවෝද එසේම ශයනය පැනවූහ. භාග්‍යවතුන් වහන්සේ එහි සිංහ ශයයෙන් සැතැපුණු සේක. පිරිනිවන් මංචකයෙහි සැතපීම එවිට දිව්‍ය බ්‍රහ්ම සේනාවෝ අහසෙහි සිට සුවඳ සුණු මල් ආදිය වගුරුවලීමෙන්ද දිව්‍ය ගීත වාදිත පැවැත්වීමෙන්ද පුද පෙළහර කළහ. එය දුටු භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා ආමිස පූජා මාත්‍රයකින් පිදීම තථාගතයන් වහන්සේට කරන නිසි ගරු බුහුමන් නොවන බවත් යම් භික්ෂුවක් හෝ මෙහෙණියක හෝ උපාසකයෙකු හෝ උපාසිකාවක නවලෝකෝත්තර ධර්මයට අනුධර්ම වූ පූර්වභාග ප්‍රතිපත්තියට පිළිපන්නකුව වසතත්ේ පුද්ගලයා නිසි උතුම් පූජායෙන් තථාගතයන් පුදන්නකු බවත් වදාරා අවවාද කළසේක. එවේලෙහි ආයුෂ්මත් උපවාන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පවන් සලමින් සිටියාහ. මහානුභාව සම්පන්න රහතක වූන් වහන්සේගේ ශරීරය විනිවිද දැකීමට දෙවියෝ පවා අසමර්ථහ. එබැවින් එහි භාග්‍යවතුන් වහන්සේ තමන් දැකීමට රැස්වන දේවතාවන්ගේ සිත් රිදෙනුවට අවකාශ නොතබන සේකේ තැනින් ඉවත් වන්නෑ ඒ තෙරුණට වදාළසේක. දෙවියනට ඉදදී තෙරණුවෝ ඉනිවත් වූහ. අනාගාමී ඉද රහත්ද දේවතාවන් හැර සෙසු දෙවියෝ නොයෙක් අයුරින් හඬමින් වැළපෙමින් බිම ඇද වැටෙමින් පෙරළෙමින් භාග්‍යවතුන් වහන්සේ පිරිවරා සිටියහ. ඉක්බිති අනඳ තෙරුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙන භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධාවත් කුල පුත්‍රයා විසින් දැක්ක යුතු වූ දැකීමෙන් සංවේග ඇතිවීමට හේතු වූ ස්ථාන සතර බුදුරජුන් උපන් භූමිය බුදු වූ තැන දම්සක් පැවැත් වූ තැන පිරිනිවන් පෑ තැන යයිද වදාරා ඉක්බිති ස්ත්‍රීන් කෙරෙහි භික්ෂූන් විසින් පිළිපැදිය යුතු සැටිද වදාළසේක. නැවත භාග්‍යවතුන් වහන්සේගේ මෘත දේහය කෙරෙහි පිළිපැදිය යුතු සැටි විචාල විට තථාගත ශරීරය පිදීම පිණිස කාලය මිඩංගු නොකළ යුතුය ඉද ශක්‍රිය බ්‍රාහ්මනාදීන් බුද්ධ ශරීරය පුදති ඉද වදාළසේක. බුද්ධ ශරීරය කෙරෙහි ඔවුන් විසින් කෙසේ පිළිපැදිය යුතුදැයි ඉද විචාල විට චක්‍රවර්ති රජුන්ගේ ශරීරය කෙරෙහි පිළිපැදිය යුතු ලෙසය ඉවදාරා එහි ක්‍රමය ප්‍රකාශ කළසේක. ඉන් පසු බුද්ධ ශරීරයට සත්කාර කිරීමෙන් මහත් පින් ලැබෙන බවද බුදු පසේ බුදු රහත් සක්විති රජ යන සතර දෙනා ස්තූපාර්භ පුද්ගලයන් බවද වදාළසේක. මේ කරුණු ගැන සලකා බලන අනඳ තෙරුණට භාග්‍යවතුන් වහන්සේ එදිනම පිරිනිවන් පාන සේකැයි වැටහුණේය. එහෙයින් හටගත් බලවත් ශෝක ඇත්තේ ඉන් ඉවත්ව ගොස් මණ්ඩල මාලයෙහි දොරබා කෙළවරය අබුල් කණුව එබගෙන අහෝ මං තවම රහත් වීමට කළ යුතු දෑ අවසන් නොකෙලෙකිමි. මට දයායෙන් අවවාදානුශාසන කරන භාග්‍යවතුන් වහන්සේ අද පිරිනිවන් පානාසේක. අනි හෙට සිට මුහුණ සේදීමට කාට වතුර දෙන්නෙම්ද? කාගේ පා සෝදන්නෙම්ද? කාගේ සේනාසනය අර පරිස්සම් කොට තබන්නෙම්ද? කාගේ පාත්‍ර සිවුරුගෙන ඇවිදින්නෙම්ද? යන ආදීන් විලාප කිය කියා හඬමින් සිටියහ. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් අමතා මහණෙනි ආනන්ද කොයිද විචාලසේක. ස්වාමීනි මණ්ඩල මාලයෙහි අගුල් කණයෙහි එල්බගෙන හඬන්නේය භික්ෂූ කීහ. එවිට බුදුරජාණන් වහන්සේ අනඳ තෙරුන් කැඳවාගෙන එන්නට නියම කළසේක. අනඳ තෙරණුවෝද භික්ෂූන් විසින් දන්වන ලද්දෝ ආහ. අවුත් වැඳ පසෙක වුන්හ. භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා ආනන්දේනි නොහඬන්න ශෝක නොකරන්න හැම ප්‍රියමනාප දෑයින් වෙන්වීම කලින්ම මා කීවා නොවේද? හැදුණු දෑ කැඩෙන බිඳෙන සුළුය. එසේ කල එය පළුදු නොවේවායි සිතා ඒ පෙරලීම් වළකාලන්නට කිසිවකුටත් නොහැක්ක. ආනන්දේනි තෙපි බොහෝ කල් හිත කැමැතිව
හමුවෙහිත් නොහමුවෙහිත් දෙක හිතින්ම මෛත්‍රී සහගත අප්‍රමාණ කාය වාග් මනහ කර්මයෙන් තථාගතයනට උවටන් කොළෝය. ආනන්දේනි තෙපි පෙරද බොහෝ පින් කළ කෙනෙක. එබැවින් පමා නොබෝ කලකින්ම තෙපි රහත් බව ලබන්නහුය ඉවදාළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂුණට ආමන්ත්‍රණය කොට අනඳ තෙරුන්ගේ ගුණ රාශිය ප්‍රකාශ කළසේක. මහා සුදර්ශන සූත්‍රය දෙසීම. ඉක්බිති අනඳ තෙරණුවෝ වහන්ස භාග්‍යවතුන් වහන්සේ මේ දුර්ගම ස්ථානයක් වූ කුඩා නුවරදී නොම පිරිනිවන් පානාසේක්වා. චම්පා රාජගෘහ ශ්‍රාවස්ති සාකේත කොස්බ බරණැස් යන මිකී නගරයක පිරිනිවන් පානාසේක්වා ඉකීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ එසේ පහත් කුඩා නුවරක ඉනෝ සිටිය යුතු බවත් පෙර එය මහා සුදර්ශන චක්‍රවර්ති රජුගේ වාසස්ථානය වූ බවත් ප්‍රකාශ කිරීමෙන් මහා සුදර්ශන සුත්‍රාන්තය වදාළසේක. මල්ල රජුන්ගේ රැස්වීම. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමන් එදින රැ පශ්චිම යාමේහි පිරිනිවන් පානා බව මල්ල රජුනට අනඳ තෙරුන් අත දන්වා යැවූසේක. කුසිනාරා පුර සියලු මල්ලයෝ ඒ පවත් අසා ශෝක බරිතව භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් නමස්කාර කැර සිටියහ. අන්තිම ශ්‍රාවකයා. ඒ සමයෙහි කුසිනාරා පුර උසු සුභද්‍ර නම් පරිව්‍රාජකයෙක්ද භාග්‍යවතුන් වහන්සේ එදා රැ පශ්චිම යාමේහි පිරිනිවන් පානා බව අසා තමාගේ සැක දුරු කැරගනු සඳහා එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ දක්නා කැමැති බව දැනුවේය. භාග්‍යවතුන් වහන්සේට වෙහෙස නොකළ මැනව කියා අනඳ තෙරණුවෝ ඒ ප්‍රතික්ෂේප කළහ. ඒ දෙදෙනාගේ කතා සංලාපය ඇසු භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා සුභද්‍ර පිරිවැජියා හට තමන්ගෙන් ප්‍රශ්න අසන්නට ඉඩ ඇති කළසේක. පිරිවැජියාද ගොස් ප්‍රශ්න විචාරණයේ පූරණ කාශ්‍යපාදී තීර්ථකයෝ තමන් ප්‍රතිඥා කළ පරිදි දුකින් මිදීමට මාර්ගය දත්තෝද. ඔවුන්ගේ ධර්මය නෛර්යානිකද නැද්දැයි විචාලේය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ කරුණු අහක තිබේවා. මං නුඹට ධර්මය දෙසන්නේ එය අසන්න සිත තබා ගන්න ඉවදාරා මිසේදම් දෙසූසේක. සුභද්‍රය යම් සස්නික ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් එහි පළමු ශ්‍රමණය සෝවාන් පුද්ගලයා දැනැත්තේය. දෙවෙනි ශ්‍රමණය සකු르දාගාමි පුද්ගලයා දැනැත්තේය. තෙවෙනි ශ්‍රමණය අනාගාමි පුද්ගලයා දැනැත්තේය. සිව්වන ශ්‍රමණය අත් පුද්ගලයා දැනැත්තේය. යම් සස්නික වනාහි අරිය අටෙහි මඟ ඇත්තේ නම් එහිම එකී සතර ශ්‍රමණයෝ ඇත්හ. සුහද්‍රය මේ සස්නෙහි අරිය අටෙහි මහ ඇත්මය. එබැවින් මෙහි ඒ සතර ශ්‍රමණයෝම ඇත්හ. සෝවාන් ආදි සතර ඵල පිණිස විදසුන් වඩන සිව් දෙනාද මාර්ගස්ත සිව් දෙනාද ඵලස්ත සිව් දෙනාදයි මෙකී 12 ශ්‍රමණයන් නැති පාරවාදයෝ අන්‍ය දෘෂ්ටි වූ හිස්හ. සුභද්‍රය මේ 12 ආකාර භික්ෂුව නිසිසේ වසත්නම් ඒ සෝවාන් ආදී අන්‍යයනටද තමන් ලත් මාර්ග ඵලාදිය කියාදී තවත් මාර්ගස්ත පුද්ගලයන් ඇති කරන්නට තත් කරත් නම් ලෝකයේ රහතුන්ගෙන් හිස් නොවන්නේය. සුහද්‍රය එකුන් 30 වයස් ඇතිව සිටි මං කිං සත්‍යගවේ ශිව යම් දිනක පැවිදි වීමද එදා පටන් අද තෙක් අතර කාලය අවුරුදු 50ක් පමණ වේ. මේ කාලයෙහි ආර්ය මාර්ග ඵල ප්‍රාප්තිය පිණිස විදසුන් වැඩිම පමණකුත් කරන කිසිම පුද්ගලයෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති සසනෙන් පිටත් හි නොවිය. මතුත් නොවන්නේය. එහෙයින්ම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බාහිර වූ කිසිම ශාසනයකී ආර්ය මාර්ගයකට පැමිණි ශ්‍රමණයෙක් කිසිම කලෙකත් ඇති නොවේ. මෙය ඇසූ සුභද්‍ර තෙම පැවිද්දත් උපසම්පදාවත් ඉල්ලේය. අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ අවසරය පරිදි සුභද්‍රයා පැවිදි කළහ. බුදුරජාණන් වහන්සේ ඔහු උපසපන් කොට කමස්ථානයක් දුන්සේක. සුභද්‍ර භික්ෂු තෙම උයනේ පැත්තකට ගොස් කර්මස්ථාන වඩන්නේ නොබෝ වේලාවකින් සියලු කෙලෙස් නසා සිව් පිළිසිඹියා හා රහත් බව ලබා භාග්‍යවතුන් වහන්සේ වෙත වැඳ පසෙක ඉඳගත්තේය. මේ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පශ්චිම ශ්‍රාවකයයි. ධර්මයේ ශාස්ත්‍රභාවය ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් අමතා තමන් වහන්සේගේ එවැමෙන් ධර්ම විනය දෙක ශාස්ත්‍ර අනුශාසකය වෙත ඉද තමන් වහන්සේ ධර්මාන කාලයේහි භික්ෂූන් වුණොනට ආවසෝ ඇවැත්නි යන වචනයෙන් ආමන්ත්‍රණය කළ නමුත්ින් පසු වැඩිමාළු භික්ෂුව නවක භික්ෂුවට නමින් හෝ ආවසෝ යන වචනයෙන් ආමන්ත්‍රණය කළ යුතුයේ ඉද නවක භික්ෂුව වයසින් වැඩිමහලු භික්ෂුවට ස්වාමීනි කියා හෝ ආයුෂ්මතුන් වහන්සේ කියා ආමන්ත්‍රණය කළ යුතුය ඉද ආදීන් වදාළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම වචනය මහණෙනි යුෂ්මත්නට කරුණාවෙන් අවවාද කරමි. සියලු සංස්කාරයෝ නැසෙන සුල්ලොය. ඒ බැවින් එළඹ සිටි සිහියෙන් සියලු පැවිදි කිස සම්පූර්ණ කරව. යයි මේ අන්තිම වචනය වදාළසේක. මහා පරිනිර්වාණය ජන්මයෙන් 80 වන වියෙහි වෙසක් 15ක් දා මින් පසු ප්‍රථම ධානයට සමවන්සේක.
ඉක්බිති ඉන්නේ විට ද්විතීය ධානයටද, ඉන්නේ විට තෘතීය ධානයටද, ඉන්නේ විට චතුර්ථ ධානයටද, ඉන්නේ විට ආකාශානන්තායතන සමාපත්තියටද, ඉන්නේ විට විඥානානන්තායතන සමවතටද, ඉන්නේ විට ආකින්චනායතන සමාපත්තියටද, ඉන්නේ විට ණය සංඥානා සංඥායතන සමාපත්තියටද, ඉන්නේ විට නිරෝධ සමාපත්තියටද සමවන්සේක. යලිත් නිරෝධ සමාපත්තියෙන් නැගිට ණය සංඥානා සංඥායතන ආකින්චනායතන විඥානානන්තායතන ආකාශානන්තායතන චතුර්ථ ධාන තෘතීය ධාන ද්විතීය ධාන ප්‍රථම ධානය යන මේවාටද පිළිවෙලින් ද්විතීය තෘතීය චතුර්ථ ධානයටද සමවැද චතුර්ථ ධානයෙන් නැගී සිටිසේක. එදා අලුයම්හි අරුණෝද්ගමනයට පෙරටුව චතුර්ථ ධානයෙන් නැගී සිට අනතුරුව ඒ මහා කාරුණික වූ භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධ අංගීරස ශාන්ති නායකයන් වහන්සේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවට තමන් වහන්සේද ආදර්ශ කෙරෙමින් නිර්පාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කෙනෙහි බය ජනක වූ මහත් භූමි කම්පාවෙක් විය. බලවත් වූ අහස් විගුරුම්ද විය. බුද්ධ පරිනිර්වාණ ක්ෂණයෙහිම සහාම්පති මහා බඹතෙම ලොව මෙවැනි අප්‍රතිපුද්ගල වූ මේ ජගදාචාර්යයන් වහන්සේයම් සේ පිරිනිවන් පෑසේක්ද එසේම ලෝක ධාතුවේ සියලුම සත්වයෝ ජීවිතේන්ද්‍රිය විනාශයෙන් සිය සිරුරු මිහි බහලන්නෝය ඉද. ශක්‍ර දේවේන්ද්‍ර තෙම අහෝ සංස්කාරයෝ අනිත්‍යයා හැදෙන නැසෙන සුළුව ඔහු ඉපිද නිරුද්ධ වෙත් ඒ බැවින් ඔවුන්ගේ සංසිඳීම සැපවේ යයි අනුරුද්ධ තෙරුණෝ ආයුෂ්මත්නි ස්ථිර සිත් ඇති අටලෝ දහමින් කම්පිත නොවන ස්වභාවය ඇති නිවන් සෙත් පුර අරමුණු කොට කලුරිය කළ මාගේ ශාස්ත්‍ර වූ බුද්ධ මුනිවරයාණන් වහන්සේගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධ වූහ. නොහැකුළුණු පිබිදී සිතින් ඒ ස්වාමි දරුවන් වහන්සේ වේදනාව ඉවසූසේක. ප්‍රදීපයක නිවීමක් සේ ඒ ස්වාමි දරුවන් වහන්සේගේ චිත්ත විමෝක්ෂය වී ඉද. අනද තෙරුණෝ සකල උත්තම ගුණයෙන් සමන්විත සම්බුද්ධයන් වහන්සේගේ පිරිනිවන් පෑම හා එක් විටම බිහිසුණු ලොමු දහ ගන්වන සුළු භූමිචලනයක් වීය. අහෝ ආශ්චර්යකි ඉද වදාළහ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී කෙනෙහි අවිතරාග භික්ෂුව හැදීමට වැළපීමට පටන් ගත්හ. ඊතරාග භික්ෂුව අනිත්‍යතාව සලකමින් ඉවසූහ. අනුරුද්ධ ස්තවිරයන් වහන්සේ හඩන භික්ෂුණට සංස්කාරයන්ගේ අනිත්‍යතාව ප්‍රකාශ කොට හැදීමෙන් ශෝක කිරීමෙන් කම් නැතැයි අවවාද කළසේක. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ ඉක්බිති ඉතිරි කාලය අනුරුද්ධ තෙරණුවෝද අනද තෙරණුවෝද ධර්ම කතායෙන් ගත කළහ. සර්වඥ දේහය ආදාහන කිරීම පාන් වූ කල අනද තෙරණුවෝ අනුරුද්ධ තෙරුන්ගේ නියමයෙන් කුසිනාරා පුර වැඩ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව දැනූහ. මල්ල රජුන් ප්‍රමුඛ කොට ඇති නගරවාසීහු ඒ පවත් අසා හඬා වැළප ආදාහන කෘත්‍යයට වුවමනා සියලු උපකරණ ගෙනාගෙන උපවර්තන ශාලාවනෝද්‍යානයට රැස්ව බුද්ධ ශරීරයට නෘත්‍ය ගීතාදියෙන් පූජා කරමින් සත් දිනක් ගෙවා ඉක්බිති මහ පෙරහැරින් උතුරු දොරින් පිවිස කුසිනාරා නුවර මැදින් පිටතට වැඩම කරවා නැගෙනහිර පැත්තේ වූ මල්ල රජුන්ගේ මුකුටබන්ධන නම් චෛත්‍ය ස්ථානයෙහි තැබූහ. ඉක්බිති මල්ල රජහු සර්වඥ දේහය කෙරෙහි පිළිපැදිය යුතු සැටි ආනන්ද ස්තවිරයන් වහන්සේගෙන් අසා දැන අලුත්කසී වස්ත්‍රයෙන් බුද්ධ ශරීරය වෙලා ඉන් පසු මනාව නෙළු කපු කුළුණින් වෙලූහ. ඉන් පසු නැවතත් කසී වතින් වෙලූහ. මේ න්‍යායෙන් 500 වරක් 500ක් පමණ කපු කුළුණෙන්ද 500ක් කසී වතින්ද බුද්ධ ශරීරය වෙලා සුවඳ තෙල් පිරු රන් දෙනක බහා එබඳුම රන් දෙනකින් වසා සුවඳ දරින් එක් විසිරියන් උසැති කොට කරවන ලද දරසෑයෙහි රන් දෙන නැමූහ. ඉක්බිති බාල මධ්‍යම වයස් ඇති මල්ල රජහු සිව් දෙනෙක් සුවඳ දියෙන් ඉස්සෝදානා අලුත් වස්ත්‍රයෙන් සැරසී චිතකයට ගිනි තැබූහ. ගිනි නොදැල්වින මල්ල රජුන් එයට හේතුව විචාල විට මහා කාශ්‍යප තෙරුන් එනතෙක් එය දැවෙන්නට දෙවියන් ඉඩ නොදෙන බව අනුරුද්ධ තෙරුන් වහන්සේ වදාළසේක. ස්වල්ප වේලාවකින් කාශ්‍යප ස්තවිරයන් වහන්සේ එහි වැඩිසේක. වැඩ සිවුර ඒකාංශ කොට පොරවා වැඳ 3 වරක් දරසෑය ප්‍රදක්ෂිනා කොට ශ්‍රීපාදයේ පැත්තෙන් චිතකය හා රන් දෙන විවෘත කොට සිරිපා යුවල වැඳසේක. උන්වහන්සේ හා වැඩි 500ක් පමණ වූ භික්ෂූහුද වැඳහා. ඉන්පසු දරසෑය දේවතානුභාවයෙන් තෙමෙම හාත්පස එක් පැහැර ගිනි දැල්වී ගියේය. දැය බුද්ධ ශරීරයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානය පරිදි සතර දන්ත ධාතු, දෙයක්කු ධාතු, නලාට ධාතු යන ධාතුව සක් දෙන නොවිසිරුණහ. ඉතිරි ධාතුව අබ කඩසාල් මුම් බියලි පමණට විසිර ගියහ. මෙසේ ධාතුන් පමණක් ශේෂ වූ කල අහසින්ද පිරිවරා සිටි සල් රුක්වල කඳ අතු අතරින්ද දිය දහර නැග සෑයේ ගිනි නිවීය. මල්ල රජහුද සුවඳ දිය ඉස්සා. ධාතු පූජාව
ඉක්බිති මල්ල රජු නුවර දෙව්පුරයක් සේ සරසා සර්වඥ ධාතුරන් දෙනක තබා එය මනාව සැරසූ ඇතකු පිටින් නුවරට වැඩම කරවා එහි සන්තාගාර ශාලාවෙහි මහඟු පර්යටයකට පැමිණෙව්හ. ඉක්බිති එහි වටේ රකවල් තබවා මල්ල රජුන් ප්‍රමුඛ කුසිනාරා නුවර වස්සොන් උයගී තාදියෙන් සත් දිනක් ධාතුන් පිදූහ. ධාතු බෙදීම මගධේශ අජාතශත්‍ර රජද විශාලාපුර වැසි ලිච්ඡවී රජවුද කපිලවාස්තුපුර වාසී ශාක්‍ය රජවුද අල්ලකප්පරට වැසි බුලි රජවුද රාමග්‍රාම වාසී කෝලිය රජවුද වේටදීපක නුවර වැසි වේටදීපක බමුණද පාවා නුවර වැසි මල්ල රජවුද එහි ගොස් කුසිනාරාව වට කොටගෙන අයිතිවාසිකම් කියා ධාතු කොටස් ඉල්ලා තමන්ද ස්තූප කරනු කැමැති බව දන්වා කුසිනාරා පුර මල්ල රජුනට වෙන වෙනම පණිවුඩ ඇවූහ. මල්ල රජුද තමන් රටෙහි පහළ වූ රුවන් පිටතට නොදින බව දන්වා තෙක් යුද්ධ කරනු කැමැති නම් අපිත් යුද්ධ කරමහ කියා පණිවුඩ ඇවූහ. මෙයින් ඔවුන් අතර මහත් කැළඹීම් හටගත් විට ඒ සියලු දෙනාගේ ආචාර්ය වූ ද්‍රෝණ නම් බ්‍රාහ්මණයා ඔවුනට කරුණු කියා සමාදාන කොට ඒ ධාතුන් 8 කොටසකට බෙදා දුන්නේය. ඉක්බිති ඒ බමුණද තමාටත් පූජ්‍ය වස්තුවක් ඕනෑ බව කියා ධාතුන් බෙදු ස්වර්ණමය නාලිකාව ඔවුන්ගෙන් ඉල්ලා ගත්තේය. පිප්පලීවන පුරවැසි මූරිය රජු භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව අසා පසුව එහි ආහු ධාතුන් ලැබ ආදාහන ස්ථානයෙන් අගුරුගෙන ගියහ. ධාතුගෙන ගිය ඒ රජු ඒවා නිදන් කොට ස්තූප කරවා පිදූහ. ද්‍රෝණ බමුණද තමා ලක් ස්වර්ණ නාලිකාව නිදන් කොට කුම්තූප නම් චෛත්‍යයක් කෙළේය. මූරිය රජුන් දර සෑයේ අගුරු නිදන් කොට කැරවූ අංගාර ස්තූප දෙකද සමග සර්වඥ ධාතු නිදන් කළ චෛත්‍ය 8ද සියලු චෛත්‍යයෝ දස දෙනෙක් වූහ. මෙතෙකින් බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමි රචිත ගෞතම බුද්ධ චරිතය ශ්‍රවණ ග්‍රන්ථය සමාප්තයි.